සංඝයා වහන්සේ අද අපි බලාපොරොත්තු වෙච්ච එක දෙයක් ඉටු කරන්න මූලාරම්භයක් සැපයුණා. ඒකට අපට උදව් කළේ අපේ සෙන්ටූල් පන්සලේ මැලේසියාවේ අපි අවුරුදු 20ක් තිස්සේ දන්න අපේ සරණංකර හාමුදුරුවෝ. මං හිතන්නේ අපි උමන්දාවේ පුහුණු වැඩසටහන් 100 ගාණක් මේ වෙනකොට කරලා තියෙනවා. ඒ කිසිම වැඩසටහනකට අපිට කවුරුවත් උදව් කළේ නැහැ. මං ওই මිනිස්සු දෙන සල්ලි වලින් ওই දානෙ දෙන ඒවා, බුදු පිළිම හදන ඒවා, ගෙවල් දොරවල් හදන ඒවා පොඩ එහෙම කළා තමයි කෘෂිකාර්මික වැඩපිළිවෙල. රටේ ජාතික ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය වැඩපිළිවෙල. රටේ තරුණ පිරිස මත්ද්‍රව්‍ය වලින් මුදවාගෙන ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩපිළිවෙල. ඒක උමන්දාවේ ප්‍රධාන කාර්යයක් වගේ වුණාට කිසිම කෙනෙක් උදව් කරපු නැති කාර්යයක්. ඒ වුණාට අපි කළා. ඒවට ඉතින් මෙහෙට දාන දීපු බුදු පිළිම හදන්න දීපු මිනිස්සු පින්කම් දෙකක් කළා. අර ජපාන් සෙන් කතාවක් තියෙනවා. එක හාමුදුරු කෙනෙක් ජීවත් වුණා. උන්වහන්සේට ත්‍රිපිටකය ලියන්න ඕන වුණා. උන්වහන්සේ අවුරුදු 20ක් සල්ලි එකතු කළා. අවුරුදු 20 සල්ලි එකතු කරලා ඉවරනකොට ජපානට සාගතයක් ආවා. උන්වහන්සේ ඔක්කොම සල්ලි වේදම් කළා මිනිස්සුන්ට කන්න දුන්නා. දැන් ඉවරයි සල්ලි. ත්‍රිපිටකය ඉවරයි. ආය අවුරුදු 20ක් සල්ලි එකතු කළා. ජපානට මහා වසංගතයක් ආවා. ඒ පාර ඔක්කොම සල්ලි වේදම් කරලා උන්වහන්සේ මිනිස්සුන්ට බෙහෙත් අරන් දුන්නා. ආය අවුරුදු 20ක් සල්ලි එකතු කළා. ජීවිතේ ඉවරයි. ආය අවුරුදු 20ක් සල්ලි එකතු කරලා ත්‍රිපිටකය ලිව්වා. ජපානයේ අද උන්වහන්සේට වඳිනවා අදත් උන්වහන්සේ රහතෙක්. උන්වහන්සේ තුන් පාරක් ත්‍රිපිටකය ලිව්වා. එනවාට මිනිස්සු දැක්ක එකපාරයි උන්වහන්සේ තුන් පාරක් ලිව්වා. සාගතයකදී ත්‍රිපිටකය ලිව්වා. වසංගතයකදී ත්‍රිපිටකය ලිව්වා. ත්‍රිපිටකය ලිව්වා. ඒ වගේ මං අපේ සරණංකර හාමුදුරන්ට පුණ්‍යානුමෝදනා කරනවා. අපි කරපු මේ වැඩසටහන උන්වහන්සේ තමයි පළවෙනිව මට කතා කළා. ලංකාවේ මේ වගේ හාමුදුරුවෝ මෙතෙන්ට ගෙනල්ලා අපි පුහුණු කරමු. පුහුණු කළා මේ හැම භික්ෂුවකටම පුළුවන් උමන්දාවක් හදන්න. ඇයි බැරි? බෑ කියලා හිතනවා විතරයි. බෑ කියලා කල්පනා කරනවා විතරයි. පුළුවන් කියලා හිතන්න පටන් ගත්ත දවසට මේව පහළ වෙන්න පටන් ගන්නවා. බෑ කියලා හිතන්න පටන් ගත්ත දවසට මේව නැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් ඔබ වහන්සේලා අපි කීවේ තරුණ ඇත්තෝ මෙතෙන්ට ගෙන්නමු. අද දවස එක පැත්තකින් ඔබ වහන්සේලාට උතුම් විවේකයක්. ඒක හොඳට මතක තියාගන්න මේ මම ජාතියේ සංගරුවන හැටියට කවදාවත් දැකලා නැහැ. සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ තරම් මිනිස්සු ජීවත් කරවන්න විශේෂයෙන් තරුණ හාමුදුරු වෙනුවෙන් කැපවෙන භික්ෂූන්. අපි දෙන්න එන ගමන් උන්වහන්සේ මට කිව්වාද තරුණ හාමුදුරුවන්ට පොඩි විවේකයක්, අර්ථවත් විවේකයක්. රසයට දවල්ට දානි ටිකක් දෙන්න ඕන, නිදහසේ වළඳලා යන්න. ඕක තමයි උන්වහන්සේගේ අහිංසක ප්‍රාර්ථනාව උනේ. උන්වහන්සේ කියන ඔබ වහන්සේලාට සැනසille විවේකයක් ගත කරලා අර්ථවත්ව හොඳට රසයට දානි ටිකක් වළඳලා නිදහසේ යන්න මගහසර හදලා දෙන්න තමයි විශේෂයෙන් අවශ්‍ය කියලා. විවේකී කියන්නේ ඊටාම අර්ථවත් දෙයක්. දැන් උමන්දාව ප්‍රධාන ద్వාරයෙන් ඇතුල් වෙලා අර අහසේ දාගැබතෙක් ඔබ වහන්සේලා අද ගමන් කරද්දී අමුතුවෙන් දේශන සාකච්ඡා ප්‍රායෝගික සටහන් අවශ්‍ය නැහැ. ප්‍රධාන ద్వාරයෙන් ඇතුල් වෙලා අහස් වෙහෙර ළඟට යනතුරු තියෙන්නේ ප්‍රායෝගික පාඩම් මාලාවක්. මං හිතනවා අල්ලාප සල්ලාප දොඩෝමින් කාලය ගත නොකර පරිසරයේ තුලින් ගත හැකි පාඩම් ටික ඔබ වහන්සේලා ඉගෙන ගත්තොත් ඔබ වහන්සේලගේ ජීවිතය ඊටාම සාර්ථක වෙයි. ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ සාම්ප්‍රදායිකයි. ඒ බෞද්ධ අධ්‍යාපනයෙන් වැඩ බිහි වෙන්නේ නැහැ. වෙනස්කම් කරන්න ඕන. සියලුම අධ්‍යාපන පද්ධතිය. අපේ තරුණ පිරිස අපි මෙහි පුනරුත්ථාපන වැඩසටහන යනවා මද්ද්‍රව්‍යවලට අබ්බැහි වෙච්ච. මෙහෙට ගොඩාක් පිරිස පැමිණෙනවා. සාමාන්‍යයෙන් පොය දවස්වල ලක්ෂ 10ක් 15ක් එනවා. ඔයින් ළමයි තරුණ කට්ටිය 100ක් විතර අහඹුව පරීක්ෂා කළොත් 10ක් 15ක් කුඩු ගහනවා. මේක තමයි ඇත්ත. අපි අහන්න අකමැති. අපි සුන්දරයි කියලා වර්ණනා කරන, මහා ප්‍රෞඩයි කියලා පපුව ඉස්සරහට දාගෙන යන ජාතිය ඇත්ත. අපිට මට හිතෙනවා මේ අපේ බෞද්ධ පද්ධතිය නිකාය 3 විසින් මේ රටේ පවත්වාගෙන යන මේ බෞද්ධ පද්ධතිය තව අවුරුදු 10ක් ගෙනියන්න බෑ.
11 වෙනි අවුරුද්ද අදින්න බෑ. ඇයි එහෙම අපි කියන්නේ? අපි කියන්නේ ලොකු දැක්මක් ඇතුව. මේ දරුණු විවේචනයක් විශේෂයෙන් බුද්ධ ආගමට එල්ල වෙලා තියෙනවා. ඒ විවේචනයට භික්ෂුවට උත්තර නැහැ. ඒ විවේචනයට ලක් වෙන්නේ භික්ෂුව. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපට විවේචනයට හොඳ උත්තර අවශ්‍යයි දැන්. ඇයි භික්ෂු සමාජයක් ලෝකෙ බිහි වුණේ? ಭಾರತයේ තිබිච්ච හින්දු ආගමේ කරපු පූජකයෝ කරපු ආගමික චාරිත්‍ර වාරිත්‍ර වත්පිළිවෙත් වලට එරෙහි වෙච්ච ජනරල්ලක් මේ අද වගේම ඉන්දියාවේ ඇති වුණා. තේරෙන සිංහලෙන් කිව්වොත් හාමුදුරන්ට වඩා මිනිස්සු බුද්ධිමත් වුණා. අපි අකමැති වුණත් ඇත්ත පිළිගන්න වෙනවා දැන්. මිනිස්සු බුද්ධිමත්. දැන් මේ වයසේ ඉන්න තරුණ ළමයි ටිකක් මෙතන ගෙනල්ලා අපි වාඩි කරෙව්වොත් ඒගොල්ලෝ IT දන්නවා. ඒගොල්ලන්ට අපට ඕන ලංකාවේ ලෝකේ ඕන අලුත් විෂයක් ගැන ගැඹුරට අපිට කතා කරන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේලාට කතා කරන්න බෑ. ප්‍රශ්නයක්. අපේ පරණ සිස්ටම් එක ඕක නෙමෙයි. පන්සලේ තමයි තාක්ෂණය තිබුණේ. පන්සලේ තමයි ධනය තිබුණේ. පන්සලේ තමයි ගොවිතැන තිබුණේ. අපි ඒක නැති කරගත්තා. දැන් අපි එක්ක දැන් තීරණ දෙකක් ගන්න ඕන. මට පේන්නේ තව අවුරුදු 15ක්වත් 11ක් බුද්ධාගමේ මේ ක්‍රමය ගෙනියන්න බෑ. අර අපි කලින් අපි පොඩි කාලේ දැකපු ලබුගම ලංකානන්ද හාමුදුරුවෝ, මඩියේ මහානායක හාමුදුරුවෝ, ඒ වගේ චරිත අද නැහැ. අද පූජාකාරයෝ වැහි වැහැලා. මම දැක්ක අර පෞගේ දාසේ රුවන්වැලි සෑයට ඇඳවල් පූජා කළා. ඒ සෑ වටේ කොච්චර මිනිස්සු ඉන්නවද කන්න නැතුව. දරිද්‍රතාවය. පූජාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කරන්න යොදා ගන්න ක්‍රම වෙනස් වෙන්න ඕන. මං කියන්නේ ඔබ වහන්සලා එහෙම මාකට් වෙන්න යන්න එපා. අපි මාකට් වෙන්නේ මේක පාවිච්චි කරලා. අපි මාකට් වෙන්නේ අපි ගොඩනගන්නේ අපේ දක්ෂතාවයි. අපි උමන්දාව ගොඩනගලා තියෙන අපේ දක්ෂතාවයි. කටෙන් ගොඩනගලා තියෙන්නේ. අර වගේ ඒවා අපි ඕනවට වඩා කළාම පූජා අපිත් මේ බුද්ධ පූජාව හරියටම හයාමාට තියන්න ඕන. බුද්ධ පූජාව නොතිය දාන වැළඳුවොත් එළවනෝ ඉන්නේ ඔක්කොම. රාජාඥා වගේ ඒව කරනවා. හැබැයි බුද්ධ පූජාව කියලා මෙතන හාල් කිලෝ 100ක් ගෙනියන්න තියන්න ඕනේ නැහැ. පාත්‍රයකට බත් තිබ්බම මදයි. දවල්ට අනිවාර්යෙන් 11 මාට බුද්ධ පූජාව තියන්න ඕන. බුද්ධ පූජාව තියනකන් දානේ වළඳන තහනම්. මේ නීති. අපි දාර්ශනික කතාවේදී බුද්ධ පූජාව ඕනද නැද්ද ඒක වෙනම කතාවක්. නමුත් අපි අර සංස්කෘතික හරපද්ධතිය විනාශ කරන්නේ නැහැ. ඒ නිසා මං කියන්නේ මේ පූජාවේ සීමා ඉක්මවන්න ගිහිලා තියෙන්නේ දැන්. මේක මේ පිටරට මිනිස්සු දුද්දෝ යුරෝපීය ජාතිකයෝ උගතුන් දකින්නේ විහිළුවක් විදියට. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ කාලේ මීට අවුරුදු 40කට 50කට කලින් ඒවා හරි අද විහිළුවක් වෙලා. ඒකයි මම කියන්නේ තව අවුරුදු 10ක් අපිට යන්න බෑ. අපි සිස්ටම් එක වහාම වෙනස් කරන්න ඕන. උන්වහන්සේ ඊයේ පෙරේදා දේශනාවක් කළා තිබුණා. ඔබ වහන්සේලා ඒක අද අරගෙන යන්න මෙතනින්. මිනිස්සුන්ටත් කියන්නේ ඔබ වහන්සේලාගේ ජීවිතේත් ඒක දියුණු කරගන්න. හැබැයි බුද්ධ වචනේ බුදුදහම ආස්වාදය ආදීනවේ නිස්සරණේ. උන්වහන්සේ නිතර කියන දේ. ආස්වාදයේ විඳින්න ජීවිතේ උමන්දාව වගේ. නිදහසේ වළඳනවා. නිදහසේ නානවා. ලස්සනට පිරිසිදු සිවුරු වඳිනවා. දසදහස් ගාණක් මං හිතනවා ගියේ පොයේදා 20 ලක්ෂයකට අධික ජනතාව. හුඟක් ස්වාමින් වහන්සේලා අපි ඇසුරු කළා මට ඉඩ දෙන්න. පානදොඩි අරියදම්ම ස්වාමින් වහන්සේගේ බණ අහලා තෙරුවන් කෙරේ සද්ධාවෙන් අපේ පැවිදිලා ගුරුවරයෙක් හැටියට හුඟක් බණ ඇහුවා. ධර්මසේන ආර්යතේලක මැතිතුමා හාරිස්පත්ති අරියවංශ අලංකාර හාමුදුරුවෝ වුණා. පස්සේ කෑගල්ලේ පින්නවල විද්‍යාලේ සති ගානක භාවනා පන්තියක් තියලා අපිට සද්ධාව දියුණු කළ ගුරුවරයෙක්. මං ඊටාම ලස්සනට ආමිස පූජා දැක්ක ඔය අද කරන විකාර නෙමෙයි. ඒ තමයි මාහෝ සුමේද ස්වාමින් වහන්සේ ගලයායේ පන්සලේ බුදු බව පැතු මාහෝ සුමේද ස්වාමින් වහන්සේ. ඊළඟට අපි දැක්ක ගුණබර ස්වාමින් වහන්සේ නමක් මාතර ඥානාරාම හාමුදුරුවෝ මීතිරිගල නිස්සරණ වනේ නායක ස්වාමින් වහන්සේ. ඔය වගේ ගුණබර සංගරුවන එක්ක අපි ජීවිතයේ දැකපු ජීවිතය ඊට වඩා විවෘතව උමන්දාවින් දකිනවා. ඔය හුඟා හාමුදුරුවන්ට ලං වෙලා වැඩ කරද්දි කලකිරිනවා. පිස්සෝ කියලා හිතනවා වෙලාවකට. හැබැයි කොච්චර කිට්ටුවෙන් ජීවිතය ඇසුරු කළත් කලකිරින් නැති පින්බිමක් උමන්දාව. මම ඔබ වහන්සේලගෙන් ඉල්ලනවා ඒ ගුණවත් බව හදාගන්න. දෙක තමයි ධනවත්කම. මේක භික්ෂුව අත්තරින්න එපා. මට නායක ස්වාමින් වහන්සේලා චෝදනා කරන්න එපා. භික්ෂුව ධනවතෙක් වෙන්නේ මොනවටද කියලා. ධන දෙකක් තියෙනවා. භෞතික ධනෙ, ආර්ය ධනෙ.
ආර්ය ධනින් කොහොමත් අපේ හාමුදුරුවරු පුංචි උනත් දනවත්. උදේ ඉඳලා රෑ වෙනකල් දහසක් වෙන්දත් හදවතින් හරි සුවපත් වේවා කියනවා. තෙරුවන් වන්දනා කරනවා, බණ දහම් පිරිත් පින්කම් පාංශුකුල උත්සව දහසක් මේ උන්වහන්සේලා ආධ්‍යාත්මය තුල කරනවා. මම ඔබ වහන්සේලාට කියන්නේ උමන්දාවෙන් පාඩමක් ගන්න. තමන්ට කියලා පුංචි හරි ධනයක් තියෙන්න ඕන. තමන්ට කියලා ආත්මාභිමානයක් තියෙන්න ඕන. ඒ නිසා ලොකු ස්වාමින් වහන්සේලා නොකරන දෙයක් තියෙනවා. කවදාවත් පොඩි හාමුදුරු නමකට ජීවිතයේ දකින්න ඉඩ දෙන්නේ නැහැ. තරහ වෙන්න එපා. අපේ ගුරුවරු එහෙම කළේ නැහැ. හුඟක් රටේ තියෙනවා. ඔමන්දාවේ සියලුම සංගරුවන විවෘතයි ජාතියට ගොඩ නැගෙන්න. මිනිස්සු අඳුර ගන්න, ඇසුරු කරන්න. හැබැයි උන්වහන්සේලා කවදාවත් ගුරුවරයාට පිටින් පෞද්ගලික සම්බන්ධතා තියාගෙන ධනවතුන් වෙන්න බැලුවේ නැහැ. උන්වහන්සේලා රංචුවම ධනවත් වෙන්නේ උමන්දාවත් එක්ක. උමන්දාවයි ධනවත් කරන්නේ. ඒ නිසා මම ඔබ වහන්සේලාගෙන් ඉල්ලනවා අක්කර කාලක හරි පුංචි ඉඩම් කෑල්ලක් හොයාගෙන සුන්දර උමන්දාවක් හදන්න ආධ්‍යාත්මයෙන් පිරි ආර්ථිකයක් වෙනුවෙන්. මම පොරොන්දු වෙනවා ලංකාව පුරාම පන්සල් වල නිර්මාණය වෙන උමන්දාව දකින්න සමන්ත බද්දර ස්වාමින් වහන්සේ වඩම්මල දෙනවා ඒ හැම පන්සලකටම. හැබැයි සුන්දර උමන්දාවක් නිර්මාණය කරගන්න මෙච්චර දැවැන්ත නිර්මාණ ප්‍රාතිහාර්ය කරන්න බෑ. තියෙන පුංචි පන්සල්ගේ ලස්සන කරගෙන පුංචි ගෙවත්තක් හදාගෙන පන්සල් බිම අලංකරණය කරගෙන පිරිසිදු ජීවිතේ දකින්න උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඒකයි. එතකොට උන්වහන්සේ ළඟ තියෙන ධනවත්කම, උන්වහන්සේ ළඟ තියෙන ගුණවත්කම ඊළඟට තමයි මේ හදවතේ පාරිශුද්ධ භාවය. අහරින් හාමුදුරු වඩිද්දිම පොඩි හාමුදුරු ළඟෙන් අහනවා අහණ්ඩර හාමුදුරු වළඳලා දාවි කියලා. ඇත්ත කියන්නම් පන්සලකට ආගන්තුක භික්ෂුවක් කෙනෙකුට පොඩි හාමුදුරු හැංගෙනවා. ඇයි? ගිලම්පසා දඬ වෙනවා. පුදුම වදයක් හිටියට තලක තැන් තැන්වල කාමරවල බයිනවා. අවේලා වෙනවා, වද දෙන්න එනවා. ඒ තරමට අද අපි පිරිහිලා. උමන්දාව හැමදාම කියන්නේ ඇල් වතුර ටිකක් හරි බොන්න දෙනවා. දානි ටිකක් නැත්තම් 3ට 4ට හරි දානි ටිකක් හදලා දෙනවා. මම ඔබ වහන්සේලාට කියන්නේ අපි හැම තැනකම පන්සල මේ විදියට වෙනස් නොවුනොත් දායකින්ට පන්සල දුරට පවත්වගෙන යන්න බැරි තත්වයක් අනාගතේ උදා වෙනවා. අද උමන්දාවෙන් ගත යුතු ප්‍රායෝගික පාඩම වෙන මුකුත් නෙවෙයි. සමන්ත බද්දර ස්වාමින් වහන්සේත් ශිෂ්‍ය සංඝ පිරිසගේ ජීවිත අධ්‍යයනය කරලා ඔබ වහන්සේලා ජංගම දුරකථනයේට කාමරයට හිර වෙන්නේ නැතුව. දැන් කවුරුවත් ඔබ වහන්සේලා දැකලා තියෙනවද කාමරවල ඉන්නවා. කාමරවල යනවා හැන්දෑවේ නාල සැතපෙන්න. එතකල් උන්වහන්සේලා එළියේ යමක් කරනවා, කතා කර කර ඉන්නේ නැහැ. මෙන්න මේ ටික උන්වහන්සේලාගේ ජීවිත තුළින් උකහාගෙන ප්‍රායෝගික භික්ෂුවක් හැටියට අපි වෙනස් වෙමු. අපේ උඩරට අමරපුර මහනිකායේ පළාත් නායක හාමුදුරුවෝ වැඩලා ඉන්නවා. මට සමා වෙන්න ඕනේ ඔබ වහන්සේලා හරි වියත් ගුණබර. ඔබ වහන්සේලාගේ වියකීමෙන් පස්සේ මේ ශාසනයේ ලොකු හිස් බවක් පස්සේ කාලෙක දකින්න ලැබේ. ඊයේ පෙරේදා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක හාමුදුරුවන්ගේ උත්සවයකට ආණ්ඩුකාරතුමත් මමත් සහභාගී වුණා. දානෙකට මහානායක හාමුදුරුවෝ පාත්‍රය අරගෙන දානෙට වැඩි මහානායක හාමුදුරුවෝ අතින් පාත්‍රය අරගෙන ගියේ. මකුලෑවේ මහානායක හාමුදුරුවෝ. එතෙන්ද වැඩලා හිටිය එක නායක හාමුදුරු නමක්. ආපහු ගින් ඩ්‍රයිවර්ගෙන් ඇහුවා පාත්‍රය ගෙනාවද කියලා. මට එතන පුදුම දෙයක් හිතුණා. උන්වහන්සේ නායක හාමුදුරු නමක් ඩ්‍රයිවර්ගෙන් ඇහුවා පාත්‍රය ගත්තද කියලා. අපි අපේ නිකාය සම්ප්‍රදා සිරිත් පිරිත් බොහෝ සෙයින් විනාශ කරගෙන මහා පරිහානියකට යනවා. මම ඔබ වහන්සේලගෙන් ඉල්ලන්නේ ත්‍රිනිකායක ගුණබර සංගරුවන ස්වකීය නිකායක සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන මොන දේ කළත් ඒ නිකායක සම්ප්‍රදායන් ආරක්ෂා කරගෙන අපේ අභිමානය තුල කටයුතු කරමින් ජනගත වෙමු. මම වඩාත් සතුටු වෙනවා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වත්ත මහා විහාර පාර්ශ්වයේ රාජ මහා විහාරයක හාමුදුරු නමක් හැටියට අතිපූජනීය මල්වත්ත මහානාහිමියන්ගේ ආශිර්වාදය ලබාගෙන උමන්දාව වැනි පුණ්‍ය තීර්ථයක කටයුතු වලට සම්බන්ධ වීමට ලැබීම. හැම මාසෙම එක දවසක් මහානායක හාමුදුරුවෝ සමන්ත බද්දර ස්වාමින් වහන්සේට දිනයක් දෙනවා. උන්වහන්සේ කවදාවත් මහනුවර යන්නේ මම නැතුව. අපි දෙනම ධම්මනාථ හාමුදුරුවෝ තව ස්වාමින් වහන්සේලා උමන්දාවේ වාහන පුරවගෙන මහානායක ස්වාමින් වහන්සේට වළඳන්න එළවලු ටික, හාල් පොල් ටික අරගෙන බොහොම සද්ධාවෙන් ගිහින් පැයක් දෙකක් මහානායක හාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරනවා. ඒ කාලේ පුරාම මහානායක මාහිමියන් වහන්සේ ප්‍රායෝගික ජීවිතයකට අවශ්‍ය
අවවාද අපිට කරන්නේ. උන්වහන්සේ මෙහි නොවැඩියත් ඉදිරි කාලේ වැඩම කරනවා. YouTube නාලිකාව වගේම Facebook කරහා දේශන වගේම මේ වැඩසටහන් දැකලා අතිශය ප්‍රසාදයකින් උන්වහන්සේ ගොවිතැන ගැන තමයි නිතර විමසුවේ. මං හිතනවා දමනාත ස්වාමින් වහන්සේ මහා හිමියන්ට මේ ප්‍රවෘත්තිය පින්තූරත් එක්ක ලබලා දෙන්න ජීවිතේ වඩාත් සතුට වෙන්නේ අපේ මහානායක හාමුදුරුවෝ. මොකද උන්වහන්සේට අවශ්‍යයි තරුණ හාමුදුරුවෝ ටික ත්‍රිනිකායික සංඝ සාමග්‍රිය වගේම තරුණ හාමුදුරුවන්ගේ ආධ්‍යාත්මය හා බාහිර සංවර්ධනය වෙනුවෙන් මේ රටේ යමක් ආරම්භ කරන්න. ඒක ඔබ වහන්සේ ආරම්භ කළා. දැන් මෙතෙන්ට පහුගිය දවසෙත් ආව අපේ මල්වත්තේ නායක හාමුදුරු කෙනෙක් උන්වහන්සේලා පොඩි කාලේ මේ විදිහ එකක් තමයි පන්සල්වල තිබුණේ. වගා කළා, ගස් හිටෙව්වා, පැල හිටෙව්වා. මිනිස්සුන්ට පන්සල නැතුවම බැරි වෙලා තිබුණා. අද එපා වෙලා තියෙනවා. කියන්නේ මේ ඔක්කොම වෙනස් වෙලා. දැන් අපි කරගත්තේ ඒක. අපි මිනිස්සුන්ට පන්සල එපා කරා. දැන් අපි ඕන කරන්නේ කොහොමද? දැන් මෙහි උමන්දාව මිනිස්සුන්ට ඕන. දැන් අපි එන්නේ පළයල් යන්නේ ඉන්නපෑ කිව්වත් මිනිස්සු බලෙන් එනවා. ඇයි එහෙම එන්නේ? එන්න අවශ්‍ය දේවල් ඇතුලේ හදලා තියෙනවා. මිනිස්සුන්ට අවශ්‍ය දැනුම තියෙනවා. නොලෙජ් එක. මිනිස්සුන්ට අවශ්‍ය මිනිස්සු ආගමක් කරේ තියන් යන්නේ ඇයි? මේවා බුද්ධිමත්ව කල්පනා කරන්න. ඇයි අපි ආගමක් කරේ තියන් යන්නේ? ආගමක් කරේ තියන් යන්නේ මිනිස්සුන්ට ජීවිතේ එපා වුණොතින් කලකිරීමක් ඇති වුණොතින් එතන පිළිසරණක් තියෙන නිසා. නැත්තම් මොකටද ආගමක්? ආගමක් වැඩන්නේ නැහැ මිනිස්සුන්ට. ඒ පිළිසරණ බලාපොරොත්තු වෙන්නේ. උතර අපි කාගේ හරි ආර්ථිකේ කඩා වැටුණාම අපිට පුළුවන් වෙන්න ඕන පිළිසරණ වෙන්න. දැන් අපි ඒක කරනවා. දැන් මේ සාකච්ඡාවෙන් පස්සේ ලංකාවේ ව්‍යවසායකයෝ දෙන්නෙක් මෙතෙන්ට පැමිණෙනවා. ඒ දෙන්නම තම ස්වශක්තියෙන් මැෂින් හදන අය. එතකොට අපි ඒගොල්ලන්ට මෙතෙන්ට ගෙන්නනවා. මෙතෙන්ට ගෙනල්ලා අපි ජාතියටම පෙන්නනවා මේ මිනිහා මැෂින් හදන මිනිහෙක්. උඹලා මේවා මිලදී ගනිilla. අන්න ඒක පන්සලෙන් වෙන්න ඕන. මේක බැරි දෙයක් නෙමෙයි. මේක පුළුවන් දෙයක්. ඉතින් මං හිතන්නේ ඇත්තටම මම දැන් මහාන වෙලා අවුරුදු 22කටත් වැඩි. මං අවුරුදු 26ක් විශ්වවිද්‍යාලේ ඉන්නකොට ඇවිල්ලා මහාන උනේ. දැන් මගේ වයසත් දැන් අවුරුදු 47කට ලං වෙනවා. මාත් එක්ක යුනිවර්සිටි එකේ හිටපු ළමයි, මාත් එක්ක ඉස්කෝලේ ගියපු අය, රිච්මන්ඩ් විද්‍යාලේ. ඒ අපි ඔක්කොම හිතවත් කතා කරන ඒගොල්ලෝ හැමෝම කියන දෙයක් තියෙනවා. ඔබ වහන්සේ වාසනාවන්තයි. මං හැබැයි හේතු කීපයක් නිසා. දැන් මේ මිනිස්සුගේ ජීවිතේ අවුරුදු 40 50 වේගන යනකොට ඒක මලගයක් වෙලා ඉවරයි. දැන් අපිට කවදාකවත් ඒ වාසනාව දැන් ආයෙ උදා වෙන්නේ නැහැ. ඒ මිනිස්සුගේ ජීවිතේ හිර වෙලා ඉවරයි. අපි එහෙම හිර වෙලා නැහැ. අපි හරි නිදහසේ ජීවත් වෙනවා. අපේ ජීවිතේ ලොකු ටාගට්ස් නැහැ. දවසක් මගේ යාළුවෙක් මගෙන් ඇහුවා මේ MSc ඩිග්‍රී එකක් කරන්න නැද්ද කියලා. මට තියෙන BSc එකක්. එතකොට මම මොකටද? එතකොට යා කියන MSc එකක් කරලා PhD කරායින් පස්සේ ප්‍රොෆෙසර් වෙන්න පුළුවන්, මෙහෙම පුළුවන්. එතකොට මම ওই ප්‍රොෆෙසර් උනා මොනවද හම්බෙන්නේ? වාහන හම්බ වෙනවා, ඊට පස්සේ පිළිගැනීම හම්බ වෙනවා. දැන් එතකොට මිනිස්සුෙකුට ඒකක්වත් කරන්න නැතුව නිකන් ඔක්කොම හම්බෙලා තියෙනවා. ජීවිතේ ඩ්‍රීම් එකක්. මේ ඩ්‍රීම් එකෙන් නැගිටින්න එපා. මං කියනවා තේරුම් ගන්න. මේක ඩ්‍රීම් එකක්. මේකෙන් නැගිටින්නේ නැහැ. මේක දකින්නවා අපි. ඇලෙන්නේ නැහැ මේකට. ඇලුනොත් ඇලුනොත් දකින්න බැරි වෙනවා. ඒක තමයි බුදුහාමරගේ මැසේජ් එක. හරි ගැඹුරු කතාවක්. ඒ ලෝකේ යථාර්ථය කුමක්ද? ලෝකේ යථාර්ථය දැනගත් එක්කෙනා මොන වගේද? සාමාන්‍ය මිනිසෙක් වගේ. යථාර්ථය නොදන්න මිනිස්සු තමයි රඟපාන්නේ. දැන් අපි මෙහි කාටවත් භාවනා කරන්න කියන්නේ නැහැනේ. අපේ භාවනාව තමයි මේ පරිසරයේ ජීවත් වෙන එක. දැන් අයිය අපි එහෙම කියන්නේ. එතකොට මෙතෙක් කලක් අවුරුදු 10 ගාණක් විසුද්ධි මාර්ගයේ ලියපු කාලේ ඉඳලම පැවතිච්ච සම්ප්‍රදායක් ඇයි අපි විවේචනය කරන්නේ? හේතුවක් ඇතුව. ප්‍රතිඵල නැහැ. මේ ඉන්න හැමෝම හුඟක් අයගේ අවුරුදු 30ට අඩු අය. දැන් මේ අය කවුරු හරි මේ ආන්දර කෙනෙක් අවුරුදු 70ක් 80ක් වනගත වෙලා ජීවත් වෙන වයසට යනකම් ප්‍රතිඵල නැහැ. වනාන්තරයක ජීවත් වුණා එච්චරයි. අපි කිව්වේ එහෙම කන්නේ. අපි කිව්වේ සමාජයේ ජීවත් වෙනවා. සමාජයේ දැහන්ගත වෙනවා. මිනිස්සු අතර ජීවත් වෙනවා. මිනිස්සු බනිනේවා, විවේචනය කරනේවා, අපහාස කරනේවා, නිඳා කරනේවා. ඒ ඔක්කොටම කලබලයක් නැතුව සවන් දෙනවා. ඒක තමයි බුදුහාඳුර පෙන්නපු විමුක්ති මාර්ගය. වසර 6කට පෙර දෙවන්ත වනාන්තරයක්. මම සතුටු වෙන උන්වහන්සේත් එක්ක කිසිම ගොඩනැගිල්ලක් නැති මේ මහවණී බලන්න අපිට එන්න ලැබුණා.
අවුරුදු 6කට පෙර තිබිච්ච මහා වනාන්තරي අද කොතනද තියෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි. දැන් සමන්තබද්ද ස්වාමින් වහන්සේට විවිධ චෝදනා තියෙනවා. අපි අද ඒවා පැහැදිලිව කතා කරන්න ඕන. ඒවා හංගගෙන මේවා කියන්නේ නැතුව තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳගෙන තමයි ඔබ වහන්සේලා දෝමන්දාවෙන් එළියට වඩින්න ඕන. ඒක ජනතාවට කියන්නේ ස්වාමින් වහන්සේලාට කියන්නේ. ඔබ වහන්සේලාගේ පන්සල් ආශ්‍රිතව කළ යුතු දේ අද අපි මේ කතාවේදී සිහිපත් කරනවා. ඒ අතර අපි පොරොන්දුවකුත් වෙනවා. ඒ ටික කියන්න මත්තෙන් පොඩි අදහසක් දෙන්න ඕන. මම ඔමන්දාවට එන්නේ අවුරුදු 6කට පෙර. මම ඊට කලින් යන්නේ බෙල්ලත්තර සිරි සදහම් ආශ්‍රමයට. උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය ගැන මට කරුණු කීපයක් කියන්න ඕන. මම වාහනේ දරුවත් එක්ක උමන්දාව මේ බෙල්ලත්තරට යන්නේ හරි බයෙන්. මොකද ඒ වෙනකොට දෙහිවල ආශ්‍රමයට කඩා වැටිච්ච සංඝයා වහන්සේලා මේක කඩන්න ඕන පුච්චන්න ඕන කියලා වටිනා දොරවල් කඩලා බඩු මුට්ටු පොඩි කරලා මහා සංග්‍රාමයක් කරපු අලුත. ඊට පස්සේ අපි යනවා මේක බලන්න. හැමදාමත් උමන්දාවට යහපතක් උනේ උමන්දාව විනාශ කරන්න ආපු අයගෙන්. දැන් මම යන්නේ දෙහිවලට මේ කලබලේ කරේ හාමුදුරුව කොහෙද බලන්න කොතනද බලන්න. ඉතින් අපි ගිහාම තරුණ පුතාලා දොරටුවේ හිටියේ තොරතුරු අහලා තමයි ඇතුළට ගත්තේ. හවස 6ට විතර ඇති. අපි යනකොට ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාත් එක්ක අර ගොඩනැගිල්ල පහත මාලේ හිටගෙන බිත්ති කන්දකට හේතු වෙලා සාකච්ඡාවක් කර ඉඳලා අපි ඇතුල් වෙනකොටම උන්වහන්සේ උඩට ගියා වැඩියා. උන්වහන්සේ වැඩ ඉන්න තැනට. වාහනේ ගිය දරුවා කිව්වා අර යන්නේ ස්වාමින් වහන්සේ අපරාධي අපිට කතා කරන්න අය හම්බෙන්නේ නැහැ කියලා. පුදුමයි. උන්වහන්සේ තරප්පු පේලියේ පඩි 6-7ක් නැගලා ආපහු පහළට බැස්සා. පහළට බැලලා හිටගෙන ඉන්නවා මම මගෙන් ඇහුවා ඔබ වහන්සේ කොහෙද කියලා. මං තොරතුරු කිව්වා. කිසිම හැඳුනුම්කමක් නැහැ. ස්වාමින් වහන්සේලා බිමට පැනලා ඒ බිම විනාශ කරපු දවස්වල. හැබැයි උන්වහන්සේ භික්ෂුව කෙරේ කිසි වෛරයක් නැතුව මට කිව්වා වාඩි වෙන්න මේ සෙටියේ කියලා. අපි එළියේ ඒ යට තිබිච්ච පුඩු සෙටියේ වාඩි වුණාම මේ හාමුදුරුවන්ට ගිලම්පස එකක් ගේන්න කිව්වා. පිළිවෙලට ගිලම්පස කෝප්පේ ගෙනාවා. හරි පිළිවෙලයි පිරිසිදුයි. ආසයි තුනා. උන්වහන්සේ කෑ ගැහුවා නිකන්ද තේ බොන්නේ කියලා. මේක හොඳට අහගන්න නිකන්ද තේ බොන්නේ ඇහුවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ නමක් බන්දේසිය තියලා රස කේක් කෑල්ලකුයි බිස්කට් කීපයකුයි ගෙනාවා. මට ඒක වළඳන්න බයයි. ඇත්තටම බඩගිනි. නමුත් ස්වාමින් වහන්සේ ඉදිරියේ මම ඒක වළඳන්න බයක් දැනුණා. අපි ගැන මොනවා හිතයිද කියලා. හැබැයි පළවෙනි බිස්කට් එක උන්වහන්සේ වැළඳුවා. ඊට පස්සේ මං වැළඳුවේ. මං එදා උන්වහන්සේ ගැන හුඟක් දේවල් හිතුවා. ඊට පස්සේ මේ වගේ තරුණ ස්වාමින් වහන්සේ නමක් කිසි කම්මැලිකමක් නැතුව කිසිම ඇඳිනීමක් නැති මාව උඩුමහලේ විහාරාරාංග සියල්ල පෙන්නලා පහළට එක්කගෙන ආවා. ස්වාමින් වහන්සේට කතා කළා මම ආවා. උන්වහන්සේ මට කිව්වා ආයෙත් එන්න කියලා. මේ කිසි හැඳිනීමක් නැතුව. මම ඊට පස්සේ තමයි සමන්තබද්ද ස්වාමින් වහන්සේගේ කාරුණික ලෙන්ගතු හදවත කෙරේ පැහැදිලා කවුරු මොනවා කිව්වත් මම හැමදාම දෙහිවල ගියා. සමහර දා හවස 3යි කොළඹ වැඩ ඉවර වෙද්දී දමනාත හාමුදුරුවෝ කියනවා ස්වාමින් වහන්සේ කිව්වා දානි වළඳන්න එන්න කියලා. මං කියනවා හවස 3යි. හවස 5ට ආවත් දානි ටික ලෑස්ති කිව්වා. අපි කෙරෙහි ලෙන්ගතුකමින් මේ කෑම ගැන නෙමෙයි කිව්වේ ඔබ වහන්සේලාට හිතන්න යමක්. මේක ඇතුලේ පුදුම කතන්දරයක් තියෙනවා. ඔබ වහන්සේලා වෙනස් වෙන්න. පළවෙනි බිස්කට් එක උන්වහන්සේ වැළඳුවාමයි මං වැළඳුවේ මගේ බය ඇරුණා. සමාජගත වෙන්න. සාම්ප්‍රදායිකව ජීවිතේ පවත්වගෙන යද්දී සම්ප්‍රදායට ඔබ්බෙන් ආගන්තුක සත්කාර කරන්න පුරුදු වෙන්න. ඒ මං උන්වහන්සේගේ දැක්ක පළවෙනි දේ මගේ හිත කියනවා අනේ මට හාමුදුරුවෝ අය දකින්න වෙන්නේ නැහැ. උන්වහන්සේ කිසිවක් නොදෙනා පහු බැහැලා එනකොට මං හිතුවා මගේ හිත දන්න ගතියක් උන්වහන්සේ ළඟ තිබුණා. මම ඒක අදත් පිළිගන්නවා. කවුරු මොනවා කීවත් අපේ හිත දන්න ගතියක් උන්වහන්සේ තුල තියෙනවා. ඇත්ත වශයෙන්ම මම පිළිගන්නවා මගේ හිත උන්වහන්සේ දුටුවා. ඒක කවුරුත් දන්නේ. ඒ මම දැකපු පළවෙනි දේ. දෙවනි ප්‍රාතිහාර්ය ඔබ වහන්සේලට කියන්න ඕන. මහ වණයක් කවුරු මේ අක්කර 70ක. උන්වහන්සේ හරිය සත්පුරුසයි. අර පින්තූර දෙක බලන්න ඔබ වහන්සේලා උන්වහන්සේගේ ජීවිතේට අම්මා තාත්තා දෙන්න වගේ උදව් කරපු. ලංකාවේ වටිනා ඩෙන්ටල් ડોක්ටර් කෙනෙක් දත් දොස්තර මහත්තයෙක් මේ දැවැන්ති ඉඩම උන්වහන්සේට පූජා කරනවා. ඒ පින්තූරේ උන්වහන්සේ ළඟ තියන් ඉන්නවා. උන්වහන්සේ බාරගත්ත දේ අද සමාජයේ සමහර භික්ෂුන්සේ නොතකා හැරියේ නෑ. ඒ පරිත්‍යාගය කළ සත්පුරුෂ වෛද්‍යවරයා
දැවැන්ත ප්‍රතාපවත් මිනිසයා. දරුවෝ විශාල සුවිශේෂී ජීවිත විදේශවල ගත කරන්නේ. තාත්තා දරුවන්ට නොදී දෙහිවල ආරාමේ දොස්තර මහත්තයා පැවිදි කරගෙන සුන්දර කාමරයක උපස්ථානයේට භික්ෂූන් දෙනමක් පත් කරලා අපවත් වෙනතුරු එතුමා රැක බලා ගන්නවා හරි ආදරෙන්. අපි යනකොට අර ට්‍රයිසිකල් එකේ රෝද පුටුවේ තියලා එක්කගෙන එනවා. උත්සවයක් කරද්දී දෙහිවල ආරාමේ උන්වහන්සේ ළඟටම ගෙනත් තියාගෙන හිත හැදුවා. හරි සද්ධාවෙන් උපස්ථාන කළා. තාත්තා කෙනෙක් වගේ එතුමා ජීවත් වුණේ. එතකොට උන්වහන්සේට විදේශගත වෙන්න වෙලා. මේ වයසක පැවිදි හාමුදුරුවන්ට හරි අමාරුයි. ඊටාම අසාධ්‍ය මොහොතේ අපිට කිව්වා යම් දවසක උන්වහන්සේ ලෝ තත්ත්වයන් අනියත බව පසක් කරමින් අපවත් වෙනවා. බොරැල්ල කනත්තේ ආදාහනය කරමු ගෞරවයෙන් නිහඬව ඔබ වහන්සේ ටික බලන්න කියලා. ඊළඟට එතුමාගේ මැතිනියමේ ආරාම වෙනම කාමරයක ඊටාම පහසුකම් සහිත කාමරයක ඇවිද ගන්න බැරි එතුමිය තියාගෙන එතුමා මුන්වහන්සේගේ සත්පුරුෂ දායිකාව පත් කරලා දැස පියවෙනතුරු එතුමිය රැක බලාගෙන උපස්ථාන කළා. ඒ දෙදෙනාගේම අලු ටික ගෙනවිත් තියෙනවා මේ ආශ්‍රමේ. පින්තූර දෙක තියෙන ඔබ වහන්සේලා බලන්න. උදව්වක් කළොත් මිනිස්සෙක් උදව්වට විතරක් පුරාජේරුවක් නැතුව දිව්‍ය පුරා මේ පින්වත් දෙපළ රැක බලා ගන්නවා මේ පුණ්‍ය තීර්ථය. මම ඔබ වහන්සේලාට කියනවා කළගුණ සැලකීම හුරු කරගන්න කියලා. මම උන්වහන්සේගෙන් දකින දෙවනි ප්‍රාතිහාර්යය අවුරුදු 6ක් වෙයි පුංචි කාලයක් තුල ලංකාවේ උපාසකම්මලගේ හැඹිලි හිස් කරන්නේ නැතුව ආධාර පත්‍ර එකතු කරන්නේ නැතුව උන්වහන්සේ ලෝකෙ පුරා බුදුබණ කියලා ලැබෙන සියලුම ආධාර මේ පුණ්‍ය තීර්ථයට යොදවලා දෙවන්ත දානපතින්ගේ සහාය අරගෙන දුප්පත් මිනිසුන්ට පීඩාවක් නොවෙන්න අවුරුදු 6ක් ඇතුළත විස්මිත විදිහට මේ නිර්මාණ ප්‍රාතිහාර්ය සිද්ධ කළා. ඒක මහ පුදුමයි. මට මොකුත් හිතන්න එපා මේ වචනේ කිව්වන්ට. අවස්ථා ගණනාවක රාජ්‍ය නායකයෝ ආවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ආපු වෙලාවේ එක දවසක් මට කිව්වා පිස්සු හැදෙනවා පොඩි හාමුදුරුවනේ මේවා දැක්කම කියලා. ඒ එතුමා උඩමහලේ කෑම කාලා පහලට එන ගමන් මට කියනවා මේක පිස්සු හැදෙන වැඩක් එච්චර ලස්සනයි කියලා. කියලා මට කිව්වා තව ටිකක් මට කන්න ඕනකම තියෙනවා. මේ අක්කු බලන් ඉන්නවා එහිඳ බහින්න කියලා එතන ඇමතිරු දෙන්නෙක් හිටියා මම නම් කියන්නේ. මට තව ටිකක් කන්න ඕන කිව්ව උඩට වෙලා. එච්චර ආසාවෙන් එතුමා මේ පරිහරණය කරපු පිංබිමක්. ඒ තමයි උන්වහන්සේගේ නිර්මාණ ප්‍රාතිහාර්ය. තුන්වෙනි එක මම දකිනවා උන්වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය. අද ලංකාවේ හාමුදුරුවෝ තරුණ පොඩි හාමුදුරුවරු YouTube එක බලලා සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ දේශනාවල කොටස් අරගෙන ඊටාම ප්‍රායෝගික සුන්දර දහමක් ජනගත කරනවා. උන්වහන්සේ හරි සතුටු වෙනවා. උන්වහන්සේ කියන්නේ 18000ක් ලංකාවේ හාමුදුරුවරු බණ කියන්න පුරුදු වෙන්න මගේ බණ අහලා. මම උන්වහන්සේගේ දේශන හැමදාම උදේට බලනවා. මට ඒවා හොයාගන්න බැරි වෙනකොට සෝනරත පොඩි හාමුදුරුවෝ ඒවා දාලා දෙනවා. එයත් කාමරේ ඒවා බලනවා. අපි ඒවා සාකච්ඡා කරනවා. සමහර ඒවා හරි තද බලයි උන්වහන්සේගේ කතා. ගෝත්‍රිකයෝ, වැද්දෝ, නරි, හිවල්ලු මේ වගේ වචන උන්වහන්සේ භාවිතා කරනවා. ඒවා අපි භාවිතා කරන්න හොඳ නැහැ ගුටි කන්න වෙනවා. නමුත් උන්වහන්සේට ආත්ම පෞරුෂයක් තියෙනවා. එකෙක්වත් මට අත තියන්නේ කියලා. ඒ විශ්වාසය තුළ උන්වහන්සේ කරුණාවෙන් ඒවා ජනගත කරන්නේ වචන තුලින් බාහිරය තුලින් උන්වහන්සේ මනින්න එපා. මම උන්වහන්සේ පාන්දර අද හැන්දෑවේ 8ට උන්වහන්සේ දකින්න hina වෙනවා. මම පාන්දර 3ටත් උන්වහන්සේ නැගිටලා අර hinaවෙන් ඉන්නවා දකින්නවා. ඒ නිසා ලුම්බිනියට උන්වහන්සේ වැඩියාම සෝමරත්න පොඩි හාමුදුරුවෝමයි නේපාලි භාෂාවෙනුත් සිංහල භාෂාවෙනුත් ඉංග්‍රීසියෙනුත් මේ ලස්සන බැනර් එකක් දැම්ම උන්වහන්සේ එනවා කියලා. ඒ තමයි ආසියාවේ විරාගික සිනහව. ඒ සිනහව ඇතුලේ රාගය, ద్వේෂය, මෝහය නැහැ. හරි පිවිතුරුයි. මම උන්වහන්සේගෙන් තමයි ඉගෙන ගත්තේ. දඩබ්බර අකීකරු කෑ ගහන බණින උදවිය අත්හරින්න එපා. ළඟ තියාගෙන ඇසුරු කරන්න. ඒ ඇත්තෝ කෑ ගහනවා විතරයි. හදවතේ කිසි කාටක් නැහැ. මම ඒක දැක්කේ උන්වහන්සේගෙන්. මම මේ දේශනාවට කරන්නේ මගේ අත්දැකීම් ටික. සිස්ටම් චේන්ජ් එකකට හුඟක් හාමුදුරුවරු පහුගිය කාලේ දැංගල ඔමන්දාවටත් ආවා. මුළු රටේම එක වීඩියෝ එකක් ගියා ඔමන්දාවට ආපු හාමුදුරුවමක් බයිනවා. අපිට කණ්ඩත් නැහැ. දානෙත් නැහැ. ඔහොම තමයි හයියෙන් බැන්නේ. මට දුක හිතුණා උමන්දාව කොච්චර සාර්ථකද කියලා.
යකෝ අපිට කණ්ඩත් නැහැ කියලා තමයි කෑ ගැහුවේ. ඒ කියන්නේ දානි දෙන්නේ නැහැ මිනිස්සු. පස්සේ හොයලා බලද්දී ඔක්කොම ඉන්නේ උමන්දාවට. පන්සල් 5ක් වෙහිලලු. කවදාවත් ස්වාමින් වහන්සේ එහෙම දෙයක් කළා නෑ. අපිට කියනවා පාරේ යනකොට අර පන්සල් වලට කියලා යන්න හැන්දෑවේ 7-8 වෙනකල් ලයිට් ටිකවත් දාලා තියන්න ලස්සනට ඉන්න කියන්න කියලා. අපි කියන්න යන්නෙත් නෑ බයයි. දැන් උද්ඝෝෂණයේදී කෑ ගහපු දෙතුන් දෙනා අතර භික්ෂුවක් කියනවා පන්සල් 5ක් වැහිලා අපිට කණ්ඩ නෑ. එතකොට අපේ පන්සල් මේ මට්ටමටපත් වෙලා නම් උමන්දාව නිසා උමන්දාව කොයිතරම් සුන්දර සාර්ථක පින්බිමක්ද කියන එක තේරුම් අරගෙන අපි මහානකම රැකගෙන ඒ වගේම මීට වඩා සමාජගත වෙලා දැන් ওই රටේ කවදාවත් නායකහාමුදුරනේ කරන්න යන්න එපා භික්ෂු නායකත්වයේ. අපේ රට විනාශ වුණේ භික්ෂුව නායකයෙක් බවට පත් කරලා. භික්ෂුව ආධ්‍යාත්මෙන් පිරි සමාජ සේවකයෙක්. උමන්දාව කවදාවත් භික්ෂු නායකයෝ හදන්නේ. උමන්දාව හදන්නේ සමාජගත වෙච්ච ගුණබර යතිවරයාණන් වහන්සේලා. නායකයෝ හදන්න එපා භික්ෂු නායකත්වයේ කවදාවත් මේ රටට සාන්තියක් කරපු තැනක් නැහැ. මම දීර්ඝව කතා කළා. මමට හුඟක් දේවල් කියන්න තියෙනවා. අර පාවහන් ටික තියෙන තැන ඉඳලා හැන්දෑවේ නිින්දට යනතුරු ජීවිතය ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා ඔබ වහන්සේලා තේරුම් ගන්න. පිරිවෙන් හා පාසල් අධ්‍යාපනය තුළ අපි ඉගෙන ගන්න යම් රාමුවකට අදී රාමුව අසාර්ථකයි. ඒ රාමුවෙන් ඔබට ලෝකේ ජය ගන්න නම් භික්ෂුව නිර්මාණශීලී විය යුතුයි. ඒ නිර්මාණ හඳුන ගන්න උමන්දාව තුළ. මං ඒවර පයින් අපි දෙන මෙන්න ගමන් සාමින් වහන්සේගෙන් ඇයි අර පස් ගොඩක් ගෙනත් දාලා කියලා. කුඹුරක් හදන්න කිව්වා. දැන් උන්වහන්සේ මං හිතන්නේ අත්දැකීම් ගන්නවා ලෝකේ ඇවිදලා. වැලි කාන්තාරවල උන්වහන්සේ වැඩම කරලා. සමහර රටවල් වල මූදුවත් වල පිරිසුදු කරලා බොන්න දෙනවා. උන්වහන්සේ මේ ඔක්කොම බලලා අර වැලි කතරකට පස්ගෙන විද්දානෝ කුඹුරක් අස්සද්දන්න. උමන්දාවට වඩා සම්පත් තියෙන ඔබ වහන්සේලගේ පන්සල්වල. ලෝකෙට තම්මැට්ටම ගහන තැන ඇහෙන ප්‍රමාණයට ඉඩකඩම් මහදාගැබට පූජා කළා කියලා අක්කර 8000 10000 තියෙන තැන් තියෙනවා. නමුත් ඔබ වහන්සේලට පුංචි පර්චස් 10ක් හරි ඇති. ඒක සුන්දර විදිහට නිර්මාණය කරගන්න මට ඒව කරන්න බෑ ඉඩම් තිබුණත් අපි උදේ ඉඳලා රෑ වෙනකල් යම් යම් මිනිස්සු වෙනුවෙන් බද්ධ වෙච්ච දේ. නමුත් අපේ තරුණ හාමුදුරුන්ට ඒ ටික කියන්නේ. මේ ගුරුවරු අවස්ථාව නොදුන්නත් අපි දීලා තියෙන සමාජයේ. අනික හැමතිස්සෙම ආගමක් පවතින්නේ ජාතික ආර්ථිකයත් එක්ක බද්ධ වුණොත් විතරයි. මං කියන්නේ භික්ෂුව ජාතික ආර්ථිකයේහි සැබෑ කොටස්කාරයෙක් වෙන්න ඕන. කොහොමද ඒක වෙන්නේ? මෙන්න මේ විදිහේ ව්‍යාපෘති හරහා. අපි කුඹුරු කොටන්නේ නැහැ. අපි කුඹුරු කොටන 10 ගණන් මිනිස්සු එක්කගෙන යනවා. 10 ගණන් මිනිස්සු කුඹුරට බස්සවනවා. කුඹුරෙන් ගොඩ ගන්නවා. ඒ මාංශ කුඹුරදී ඇදගෙන වැටුනහම අපි ගිහිල්ලා උස්සගෙන එනවා. ඒ අපේ කාර්යය. ඇයි බුදුහාමුදුරුවෝ උපසම්පදාව දෙනකොට අත්පය නැති අය, කකුල් නැති අය, අංග විකලයන්ට උපසම්පදාව දෙන්න එපා කිව්වේ? ඔන්න ඔය ප්‍රශ්නේ නිසා. භික්ෂුව කියන්නේ හොඳ සමාජ සේවකයෙක්. මේ අතපය හොඳට හයිය තියෙන්න ඕන. නැත්තම් කොහොමද මේ සාසනයක් ගෙනියන්නේ? මේ මං හැමදාම කෙනෙක් තමයි පිස්සොයි ලෙඩ්ඩුයි මෙහෙ එන්න එපා. මෙහෙ ඉන්න කාටවත් දවල් නිදා ගන්න තහනම්. දවල් නිදාගන්නේ ලෙඩ්ඩු. ඒ නිදා ගන්න ඔක්කොටම අවුරුදු 40න් පස්සේ දියවැඩියාව, ප්‍රෙෂර් සියලුම ලෙඩ ටික හැදෙනවා. හාමුදුරුවෝ කරන්නේ මොකද්ද? ඔක්කොම ටික වළඳලා දවල්ට බුදියනවා. ඉතින් ඉවරයි ජීවිතේ. මෙහෙ බුදේ ගත්තොත් එළවල දාම. මේ ඔක්කොම උදේ 4 මාරනකොට මෙහෙ සිස්ටම් එක ඔක්කොම උදේ නැගිටින්න ඕන. 5ට අනිවාර්යෙන් එක්ක සීතමාලිගාව පිරිත් කියන්න ඕන, එක්ක මෙතන පිරිත් කියන්න ඕන. මම නැගිටලා බලන් ඉන්නේ හරියට. මම එන්නේ මං බලාගෙන ඔක්කොම නිරීක්ෂණය කරනවා. උදේ 3:00ට කුස්සිය උයන්න පටන් ගන්න ඕන. මේ ඔක්කොමයි උයන්න ඕන. මෙහි තියෙන විදියක් තමයි මේ නායකයෙක් නැහැ. ඔක්කොම සාමූහික කොටස්කාරයෝ. ඕගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝගේ පන්සලේ ඕගොල්ලෝ කවදාකවත් මේක දෙය කරන්නේ නැහැ. මේ මිනිස්සු පාවිච්චි කරන වැසිකිලි පද්ධතිය හොදන්නේ කවුරු කියලාද? දැන් අද හේතුවේ කවුද? ඈ නැගිටින් මෙයා තමයි දෙක හොදන්නේ. මේ සිස්ටම් එක. ඒතර ඒක කෙනෙකුට මේක මහ ගැලපෙන ඔය සිස්ටම් එක. අපිට එහෙම ලොකු කමක් නඩත්තු කරන්න දෙයක් නැහැ. මමත් ගිහිල්ලා හොදනවා. පැහැදිලිද කියන එක? ඒක එක මනෝවිද්‍යාත්මක කාරණයක්. දැන් අපි වැසිකිලි හොදනවා මිනිස්සු දකින්න. ඒතර මිනිස්සු මොකද්ද කියන්නේ? මේ ආන්දල වැසිකිලි හොදන්නේ. මේ හොඳට තියාගනින්න.
මේව ජරා කරන්න එපා. දෙහිවලාශ්‍රමයේ වැසිකිලි හොදන්නේ මම කියන්නේ මේ මහා පුටුවේ මට අර තියෙන මහා පුටු රාජ සිංහාසන මන්දිර වගේ මේ වගේ වාඩි වෙන්න මට අවසර තියෙන්නේ අර මිනිස්සු යන වැසිකිලි ටික මට හොදන්න පුළුවන් වෙන අන්තිම දවස වෙනකම් විතරයි. ඊට පස්සේ මට ඒව කැප නැහැ. ඒ කියන්නේ මට මේ දෙකම කැපයි. මේ මහා ආසනයත් කැපයි අර මිනිස්සු ගියපු වැසිකිළිය හොදන ඒ දෙකම මම සමානව දරා ගන්න ඕන. මම දන්න රහත් බව ඒක. එහෙම නැතුව ඒක මේ අපි අර පොත්වල කියවපු මහා විද්‍යාවක් නෙමෙයි. ඒ නිසා මම ඔබ වහන්සේලාට කියන්නේ ඔබ වහන්සේලා මේ අපේ ගියපු පාරේ අපේ අඩසලකුණු පස්සේ එන්න. හැබැයි ඒක හරි අමාරුයි එන එක. හරි කටුකයි. ලස්සන වැඩපිළිවෙලක් ශාසනයට අවශ්‍යයි. භික්ෂුන් වහන්සේලා හොඳට ඉන්න ඕන. දැන් මම මෙතන කාටවත් බය නැහැ. මේ මිනිස්සු ඔක්කොම මට බයයි. මං කොහොමද මිනිස්සු බය කරගත්තේ? මං මේ මිනිස්සුන්ගේ වැඩ කළා දීලා. මේ මිනිස්සුන්ට අවශ්‍ය දේ ධර්මේ නම් අවශ්‍ය ධර්මයේ කියලා බය කරගත්තා. ඒ මිනිස්සුන්ට කැම නැත්තම් මම අද උදේත් ඉව්වා. මං හැමදාම උදේ 4ට නැගිටලා 5 මාර වෙනකන් ඇවිදිනවා. මේ ඔයගොල්ලෝ අපිව ෆලෝ කරන්න වෙනව නැත්තම් මේ සාසන ඉවර වෙනවා අවුරුදු 10කට වඩා ගෙනියන්න බෑ. විවේචනයේ බහුලයි. විවේචනයට මං උත්තර දෙන්නම්. ඔබ වහන්සේලා වැඩ කරා. ඔය අරගලයේ උන් විවේචනය කළා බුද්ධ ආගම. අපි උත්තර දෙන්න අපිට උත්තර ලක්ෂයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන අපිට උත්තර දෙන්න අවශ්‍ය වේදිකාව හැදෙලා නැති එක විතරයි. දැන් තමයි වේදිකාව හැදෙන්න පටන් ගත්තේ. බුද්ධ වචනය කිසි දවසක නිවන්න බෑ. බුද්ධ වචනය කියන පහන සදාකාලිකව දැල්වෙන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ලෝකේ දුප්පත්ම ජාතියද? ඒක පිළිගන්නේ ඒක. දුර්වලම ජාතිය. ඉතින් මං කියන්නේ මෙතන හාමුදුරුවෝ 109ක් අද ඉන්නවා මේ වැඩසටහන. මේක බලාවි දහස් ගාණක් අපි ඔක්කොම එකතු වෙමු. එකතු වෙලා අපි පටන් ගමු මේ වැඩපිළිවෙල ගමේ පන්සලෙන්. හදමු ඉස්සෙල්ලම පන්සල. ඇයි බැරි? මේ හැදුවේ අවුරුදු 5යි. හදමු. මිනිස්සු දැනුවත් කරමු. මිනිස්සු ආර්ථික වශයෙන් ශක්තිමත් කරමු. කොච්චර බණ කිව්වත් වැඩක් නැහැ. ආර්ථිකය නැති දුප්පත් නිගන්නෙකුට. ප්‍රතිඵල නැහැ. අර the rich man and poor man. පොසත් මිනිහාගේ දුප්පත් මිනිහාගේ කතාව. එක පොසත් මිනිහෙක් හොඳට බඩ පැලෙන්න කාලා ගඟක් ළඟට වෙලා ලස්සන ඔරුවක් යන හැටි බලාගෙන ඒක රස විඳිනවා. කන නැති මිනිහෙක් එතනින් යනවා ඒ මිනිස්සුන්ට කතා කරලා එනවා. අර බලනවා අර ගඟේ ලස්සන ඔරුවක් යනවා ඉර මොනවත් මට පේන්නේ මට බඩගිනි. ඒත් ඔබ වහන්සේලා මොකටද බඩගිනි මිනිස්සුන්ට බඩ කියන්නේ? ඉස්සෙල්ලා මේ ಜಾති අපි බැරි කමක් නැහැනේ අපිට සම්පත් තියෙනවා. දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා රට හදයි කියලා ඒක කවදාකවත් වෙන්නේ නැහැ. මොකද දැන් මෙතෙන්ට එනෝනේ ඔක්කොම අය. ඒගොල්ලොත් එක්ක අපි කතා කරන්න ඕනේ. අපි පන්සලට කවුරු ආවත් පාම්දුරු පිළිගන්න ඕන. මේක පන්සලක්. පක්ෂ විපක්ෂ කවුරු ආවත් සලකන්න ඕන. මේක පන්සලක්. පොඩි දේවල් අපිට තියෙන අර පුබ්බභාසී පුබ්බකාරී තමයි බුදුගුණ. බුදුහාතරන්ගේ බුදුගුණ ඉතිපිසෝ පාටේ විතරක් නෙමෙයි ඔක්කොම බුදුගුණ. පුබ්බභාසී ඉස්සෙල්ලම දැක්කම කාත් එක්ක හරි hina වෙනවා ආඩම්බර නැහැ. පුබ්බභාසී ඉස්සෙල්ලම කතා කරනවා මොකද ආවේ කින්ද මන්ද පුබ්බකාරී මොනවද වෙන්න ඕන කියලා අහලා බලලා ඉතින් ওই ටික කළා නෑ ඉවරයිනේ. මේකට මං කියන්නේ මේ භික්ෂුන් වහන්සේ සමාජයට බයේ පන්සලේ හැංගුණා. මේක වැරදි. බය වෙන්න බෑ මිනිස්සුන්ට. මං කියනවා තේරෙනවා රජෙක් වගේ ජීවත් වෙන්න. අපි බය නැහැ කාටවත්. අනික මේ භික්ෂුවක් කියලා කියන්නේ මට තේරෙන්නේ අපි කරන එකම නරක වැඩේ මොකද? කණ එකනේ. ඉතින් ඕක හොඳටම කළාම ඉවරනේ. ඒතර අනිත් ඒවා කරන්න ඕනේ නැහැනේ. හොඳට කන්න ඕන. ඇයි හොඳට කන්න කියන්නේ? මාතික මාතා කතාව. මාතික මාතාව බුද්ධ කාලේ ජීවත් වෙච්ච කාන්තාවක්. ඒ භික්ෂුන් වහන්සේලා රහත් උන්නේ නැහැ. ඒතර මාතික මාතාව කලේ මොකද්ද? එක එක වර්ගේ කෑම හැදුවා. හදලා ඒ එක එක දවසට ගිහිලා දුන්නා. ඔක්කොම රහත් වුණා. ඒතර මම අහන්නේ මේ කෑමයි රහත් බව අතර තියෙන සම්බන්ධය මොකද්ද? කෑමට පුළුවන් මිනිස්සුගේ මනස අලුත් කරන්න, චේන්ජ් කරන්න. මනස වෙනස් වීමමයි එන්ලයිට්මන්ට් එකක්. මනස වෙනස් වීමයි ඔය කියන සෝතාපට්ටි. උතනින් යහ මාර්ගය. ඒතර අපිට මේ භාවනා කළා වනගත වෙලා කරන්න බැරි දෙයක් ඒකෙන් කරන්න පුළුවන්. මං පෙන්නන්නේ හරි ප්‍රායෝගික ක්‍රමවේදයක්.
ඔබ වහන්සේලාත් මේක ටිකක් අමාරුයි මුලදී. මොකද දැන් හරි පන්සල් වල තියෙන සිස්ටම් එක හරි කම්මැලිනේ. උදේට වළඳනවා, දවල්ට වළඳලා උදේට වළඳලා නිදා ගන්නවා, දවල්ට වළඳලා නිදා ගන්නවා, හවුස් පැයක් නැගිටලා ඉන්නවා, ආයෙ කනවා, ආයෙ බුදිනවා, ආයෙ උදේට නැගිටිනවා. ඕක තමයි අපිත් කළේ. අපි ඒක කළා අපිට තේරුණා මේකෙන් වගතුවක් නැහැ. මේක අපි වෙනස් කරමු. ඒ වෙනස් කරන්න ගිහිල්ලා කරපු නිර්මාණය තමයි මේ. මේක වටිනෝ. මේක ජාතියට වටිනෝ. මේක දැන් මිනිස්සුන්ට අයින් කරන්න බෑ. උමන්දාවට පහර දුන්නාන් පස්සේ තමයි උමන්දාව කොච්චර වටිනවද කියලා ලෝකෙම දැනගත්තේ. ඒක හොඳ දෙයක් ඒක. ඉතින් දැන් ඔබ වහන්සේලේක අනුගමනය කරන්න. ඒකේ තියෙන දේවල් ගන්න. බෑ කියන්න එපා. දැන් ඕක කරන්න ගියාම පන්සල් ලොකු හාන්දල ටික කියයි අපෝක නම් හරියන්නේ නැහැ කියලා. කවුරු හරි මට නම් ඇන්නේ කවුරු හරි හරියන්නේ නැහැ කියනකොට මගේ හිත කියනවා ඒක හරියන හින්දා තමයි එහෙම කියන්නේ. උඹ ගිහලා කරා. එතකොට අපි අපේ ජවය කියන්නේ ආරම්භත නික්කමත යුංජත මේ ඇතුළේ තියෙන ශක්තිය අපි මෙහෙම එළියට ගන්නවා. අරගෙන ඒක නවත්තන්න නැතුවම සටන කරලා අපි ගොඩනගනවා. ගොඩනගන්න. මේ රට අපි කට්ටිය මං කියන්නේ මේ රටේ ඉන්න හාමුදුරු ටික ඔක්කොම එකතු වුණා නම් දෙවුන්දරේ ඉඳලා මේ යාපාපටන දක්වාම අපිට පුළුවන් අවුරුදු 5කින් කිසිම දේශපාලඥයෙක් නැතුව මේ ගොඩ දාන්න. මං ගොඩ දාලා පෙන්නන්න. හැබැයි ඒකට හැම පන්සලකින්ම දේශපාලන ඒවා අයින් කළා දාලා සාසනික හැඟීම මම කියන්නේ මේ concept එකක් ලෙස අදහසක් ලෙස ලෝකේ අපිට ගෙනියන්න බෑ සිංහල ජාතිය කියන එක. කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. මම හොඳ concept එකක් ඉදිරිපත් කරනවා. බුද්ධ ආගම. කියන්නේ බුද්ධ ආගම. බුද්ධ ආගමේ ජාතියක් නෙවෙයිනේ. එතකොට අපි දැන් අපි මෙහෙ මහාන වෙන්න අපි අහන්නේ ජාතිය මොකද්ද කියලා. අර දැන් අර කලින් හිටපු ආම්තුර එයාගේ තාත්තා දෙමළ ජාතිකයෙක්. ඒක තමයි සුදුසුකම. දැන් මේ කියනවා තේරෙනවද? බුද්ධ ආගම බුද්දිසම් කියන එක අපිට ලෝකේ ඕනම තැනකට ගෙනියන්න අපිට සුද්ධ බුද්ධ ආගමට කරන්න පුළුවන්. සුද්ධ සිංහල කරන්න බෑ. මොකද උන් කැමති නැහැ සිංහල වෙන්නේ. මේ ජරා ජාතිය කොටස්කාර වෙන මොකද්ද බං කැමති කන්නන්න නැති ගන්නෝ කියලානේ. අපිට ලෝකෙම බනින්නේ. ඉතින් අපි මේක වෙනස් කරමු. මුකුත් කරන්න එපා. ඉස්සෙල්ලා මේ ඇතුළ හොඳට ශක්තිමත් කරගන්න. මිනිස්සුන්ට විවේචනය කරන්න ඉඩ දෙන්න. විවේචනයට බය වෙන්න එපා. හොඳට දානේ වළඳනකොට හොඳට දානේ වළඳන්න. මිනිස්සුන්ට යට වෙන්න එපා. මිනිස්සු අපට යට වෙන්න ඕන. ඒ පෞරුෂය හදාගන්න. බය වෙලා ඉන්න එපා. පන්සල් වල තියෙන අඩුපාඩු ගැන මිනිස්සුන්ට හරි බයයි. ඇයි බය වෙන්නේ අපි? ඇයි කැමට ඔච්චර තරම් ණය වෙන්නේ? එතන ප්‍රශ්න තියෙන්නේ මනස නෙගටිව් වෙලා, මනස ඍණාත්මක වෙලා ගොඩ නැගෙන්නේ නැතුව අපි ජීවිතය දිහා බලන් ඉන්නවා. අපි මේ පසුගාමී අදහස් ඉවත් කළා දාලා නව අදහස් එක්ක නවීකරණයක් අවශ්‍යයි බුද්ධ ආගමට. භික්ෂුන් වහන්සේලාගේ අදහස් නවීකරණය වුනේ නැත්තම් තව අවුරුදු 11 වෙනි අවුරුද්ද අදින්න බෑ. විවේචනය ආරම්භ වෙලා තියෙන්නේ හොඳටම දරුණුවට. සැරෙන් ගහනවා අපි ඔක්කොටම. තේරුණානේ? ගහලා අන්තිමට සිවුරට ගහලා සිවුරු විසිකොල්ලා දැම්මන් පස්සේ මේ ශාසන සම්ප්‍රදාය ඉවර වෙනවා. මේක අපිට ගෙනියන්න පුළුවන් මෙන්න ක්‍රමය. අපි පන්සලින් පටන් ගත්තා. අපි වෙනස් වුණා. කොයි වෙලාවකවත් පස්පව් දස කුසල් කරන්න එපා. ඕනවට වඩා සිල් රකින්නත් එපා. බොරු ඔක්කොම. බුදුහාඳුරන්ගේ ඉගැන්වීමයි නිගණ්ඨ ඉගැන්වීමයි දෙකක්. අපි කලේ පහුගිය අවුරුදු 1000 2000 ඇතුළත මේ බුද්ධ වචනේ අයින් කළා දාලා නිගණ්ඨ ඉගැන්වීමක් ශාසනයට බැස්සුවා. හාඳුල වගේ කියන්න ඕනේ ඒකට. අද වෙලා තියෙන මේ නිගණ්ඨ ඉගැන්වීම සමාජගත වෙලා අපිට සෙරෙප්පු දෙකක් දාන්න නැහැ. ඇවිදින්න නැහැ. කන්න නැහැ. මහා විස බීජයක් වෙලා ඒක. කොණාගමන බුදුහාමුදුරුවෝ රන්මිණි වැඩි දාලා චීන පටසලු ඇඳලාලු ජීවත් වුණේ. දැන් ඔබ වහන්සේලාගෙන් කවුරු හරි රන්මිණි වැඩි දාලා චීන පටසලු ඇඳලා ගියොත් ඉන් පාරට ගියා මොකද කරන්නේ? ඒතර මං අහන්නේ අපිට මොනෙම අපි පිරිහුණා. ඊළඟට කකුසඳ බුදුහාමුදුරන්ට ඇත්වාහණයකුයි චීන පටසලුයි පූජා කළාලු. ඔය කියවල බලන්න මේ සුවිසිවරණ කතාවල බෝසතාණන් වහන්සේ අපේ කළොත් මොකද්ද? මේව අපි වෙනස් කරගන්න ඕන. අර මං කියන්නේ ගෝත්‍රිකයි කියලා හැමතිස්සෙම. ගෝත්‍රික වේ අපි නිගණ්ඨයෝ නෙමෙයි. අපි බුද්ධ ශ්‍රාවකයෝ. බුද්ධ ශ්‍රාවකයන්ගේ ආරම්භය කොහෙන්ද? රජ පරම්පරාවේ. ශාක්‍ය වංශ රජගෙදර. ඒතර අපි දානවල දන්නේ කවුරු කන විදියටද? ශාක්‍ය කුමාරවරු කන විදියට. ඒතර ශාක්‍ය කුමාරලු කැංගිලා කනවද? නිකන් අහන්න පන්සල් ලොකු හාමුදුරනේ මේ සුද්ධෝදන මේ සිද්ධාර්ථ පුස්තන් වහන්සේ ආනන්ද නන්ද රාහුල හැංගිලක් නැහැ. පියුර්තයි. හංගගෙන කනවද නැහැ. බෙදාගෙන කනවා.
එතකොට ජීවත් වෙන්නේ කොහොමද? නීට් එක, පිරිසුදුකම, පිළිවෙල. මේක අපිට අවශ්‍යයි. දැන් හාමුදුරුවෝ දැන් මෙහි මිනිස්සු වෙනවා ලොකු මිනිස්සු. ඒ හුඟක් අය අපිට අපි ළඟින් කතා කරනකොට කියන අපි කැමති නෑ හාමුදුරුවෝ ආශ්‍රය කරන්න. ඇයි? ගඳයි ළඟ. පුස් ගඳයි සිවුරු. හරිනේ? ඉතින් මං කියන්නේ දැන් වහන්සලා දැන් අලුතෙන් එන පරම්පරාව. ඒතර මේක නම් අපේ ඇත්තම සාසන උරුමය. අපි අවුරුදු 11 කියන්න බෑ අපිට. අර ලොකු මිනිස්සු මෙහෙට එන රහසක් තියෙනවා. අපි දවසට දෙපාරක් සිවුරු මාරු කරනවා. සිවුරු දෙකක් දවසට අඳිනවා. දවසට දෙකක් හොදනවා. මං සාමාන්‍යයෙන් දවසට 3 පාරක් නානවා. උදේ 4ට නානවා, දවල් 10ට නානවා, හවස 5ට නානවා. ඒතර එන මිනිස්සුන්ට අපි දැක්කහම 아무තු ප්‍රබෝධයක් ඇති වෙනවා. ඉතින් මේව මහ දේවල්ද? නෑ. ඊට පස්සේ අපි ඉන්න කාමරේ. දැන් මෙතන අපි අහම් මෙතන මකුණ්ඩල් තියෙන්න බෑ. මම නිකන් බල ඉන්නේ තියනවාද කියලා. තිබ්බොත් මේක බාර දීප එකාගේ ඉතින් දන්නෝනේ ඉතුරු ටික කියන්න ඕනේ නෑනේ. ඒකට වගකීම ඒක. වගකීමෙන් ඉටු කරනවා. ඒ මෙතන වැඩ කරන කවුරුවත් මුකුත් අපේක්ෂා කරන්නේත් නෑ. මුකුත් හම්බ වෙන්නේ නෑ වැඩ කළා කියලා. තියෙනේව නැති වෙනවා. ඒක ලොකු අධ්‍යාත්මික කතාවක්. අපි මේ ඇතුලේ තියෙනේව නැති වෙනවා. ඒ තමයි ස්පිරිසිදු වීම කියන්නේ. ඉතින් මේ බුදුහාමුදුරුවන්ගේ නිවනයි නිගණ්ඨාගමේ නිවනයි දෙකක්. අපි මේ දෙක පටලවගෙන ලොකු පටලැවීමකට ආවා. අපි ඒක හදමු. මිහිඳු හාමුදුරුවෝ පෙන්වම යම් වැඩපිළිවෙලක්ද මං හිතන්නේ ඒක හරියටම හරි. උන්වහන්සේ පෙන්නපු ආගමික හා ජාතික වැඩපිළිවෙල තමයි අවුරුදු දැන් 2000 ගානක් දිව්වේ. දැන් ඒක දුවා ගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි මේ සිස්ටම් එක තැන පල් වෙන්නේ. ඉතින් මං කියන්නේ ඔබ වහන්සේලා අපි ඔක්කොම එකතු වෙලා අපට උදව් කරන අපේ සරණංකර හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන අපි මේක ගොඩනගමු. විවෘත වෙන්න. මිනිස්සු එකතු කරගන්න. දැන් මේ මහත්තයලා අපේ කිසිම රහසක් නැහැ. අපි හරි විවෘතයි. මෙතන 200ක් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අපි ඇවිදිනවා, කනවා, බොනවා, නිදහසේ ඉන්නවා. ඒගොල්ලෝ අපි ගැන අමුත්තක් හිතන්නේත් නැහැ. අපි ඒගොල්ලෝ ගැන අමුත්තක් හිතන්නේත් නැහැ. ඒ කියලා අපි පස්පවදසක් කුසල් කරන්නේත් නැහැ. මේ කියන එක පැහැදිලිද? භික්ෂුවගේ සීමාව තියාගන්න. ඒ සීමාව විනාශ කරගත්තොත් පැවැත්මක් නැහැ. ඒක සීමාව විනාශ වීම තමයි මිනිස්සුගේ ශ්‍රද්ධාව නැති වෙන්න හේතුව. ශ්‍රද්ධාව ඇති කරවන්න කියලා අර බොරු පෙන්වන්නේ යන්න එපා. එතකොට බුද්ධිමත් මිනිස්සු කැමති නැහැ. බුද්ධිමත් මිනිස්සු කැමති හරි විවෘතයි, ඉතේ එකයි කටේ එකයි නැතුව කියන එක කිව්වා, විවෘතව හැසිරුණා, ජීවත් වුණා, හරි නිදහස්. ඉතින් මෙන්න මේ ක්‍රම එක පුරුදු කරගෙන තමුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ලස්සන කරගත්තොත් ඒ වගේම තමුන් ඉන්න පන්සලෙන් මේක අපි පටන් ගමු. අපිත් එන්නම්, අපිත් උදව් කරන්න. පන්සලෙන් පටන් ගන්න. මුලදී ඔක්කොම විරුද්ධ වේවි. බණීවි, දොස් කියාවි, නින්දා කරાવી, එළවාවි, ගණන් ගන්න එපා. හරියනවා ඔක්කොම. විශ්වාස කිරීම විතරයි අවශ්‍ය. ඒ නිසා ඒකත් කරගෙන අපි හැමෝම එකතු වෙලා ශාස්ත්‍රයට හොඳ කාලයක්. අවශ්‍ය ඔක්කොම දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ නූතන දැනුමත් එක්ක තරඟ කරන්න වෙනවා. ලංකාවේ අපේ රටේ මිනිහෙකුට ලෝකේ ඉන්න සුපිරි ප්‍රඥාවන්තයෙකුට නිවන ගැන කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට මේ මනුස්සයට අයිතිය තියෙනවා නිවන ගැන ප්‍රශ්න අහන්න. ඒතකොට අපිට ඒ වගේම පුළුවන් වෙන්න ඕනේ අහන ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න. ඒක තමයි මම පෙන්නපු භික්ෂුවගේ අභිමානය. මම කතාව අවසන් කරනවා. මේ පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ඔබ වහන්සේලා දන්නවා, නායක හාමුදුරුවෝ දන්නවා. අදත් තියෙනවා මිදුලේ ලස්සන ලොකු අඹ ගහක්. දැන් සංඝ පරපුරේ හුඟක් ගුණෝතුන් වහන්සේලා අපවත් වෙලා. විද්‍යාලංකාර අඹ ගහ තාම තියෙනවා. ওই අඹ ගහ වටේට පොඩි සිමෙන්ති බැම්මක් බැඳලා තියෙනවා. මම කතාව ඔබ වහන්සේලා වෙනුවෙන්. හොරෝපතාන පැත්තේ එක්තරා ස්වාමින් වහන්සේ නමක්, ගමක වැඩිහිටි හාමුදුරු නමක්, පැවිදි කරගත්ත පුංචි හාමුදුරුවෝ එක්කගෙන යනවා ඒ කාර්ය කීර්තිමත් විද්‍යායතනයේ විද්‍යාලංකාරෙට. කලින් කතා කරලා එදා ශිෂ්‍ය අරගෙන ගියා. දැහැත් කලමනා ඔක්කොම අර කොක්ක නිවල එල්ලගෙන දායක මහත්තයෙකුත් එක්ක බස් එකේ නැගලා හොරෝපතානෙන් අනුරාධපුරේ ඇවිල්ලා, අනුරාධපුරෙන් කොළඹ බස් එකේ නැගලා පෑලිගොඩින් බැහැලා අර මල උස්සගෙන විද්‍යාලංකාරයට ගිහිල්ලා හවස් වුණා. පොඩි හාමුදුරුවෝ බාර දුන්නා. බාර දීලා ඉන්න කාමරවලටත් ගිහින් බලලා පොඩි නමට ගෙනාපු උපකරණ ටිකක් දීලා උන්වහන්සේ පහලට බැස්සා. ඇවිල්ලා පොඩි හාමුදුරුවන්ට කිව්වා පොඩි නම මම දැන් යනවා, බස් අල්ලගෙන යන්න ඕන කියලා උන්වහන්සේ පොඩි හාමුදුරුවෝ බාර දීලා පිරිවෙනට හොරෝපතානට වැඩියා. සති දෙකකට වතාවක් අර පොඩි නම බලන්න උන්වහන්සේ පිරිවෙනට යනවා තාත්තා කෙනෙක් වගේ. පොඩි හාමුදුරුවෝ දන්නවා අද ලොකු හාමුදුරුවෝ එන දවස.
යාළු පොඩි හාමුදුරුවොත් එක්ක අඹ ගහ ළඟට වෙලා බලන් ඉන්නවලු ගේට්ටුවෙන් ලොකු හාමුදුරුවෝ එනකල්. බලන් ඉඳලා ලොකු හාමුදුරුවෝ ගේට්ටුවෙන් ඇතුළු වෙච්ච ගමන් දුවගෙන යනවා එතෙන්ට අර එල්ලගෙන එන කොක්කණී ඉල්ල ගන්න. දැන් ඒක එල්ලගෙන එනවා අඹ ගහ ළඟට. ලොකු හාමුදුරුවෝ අර සිමෙන්ති බැම්මේ වාඩි වෙලා තොරතුරු අහනවා පොඩි නමකින්. අහලා මේ හැමදාම සති දෙකකට සැරයක් ඇවිල්ලා උන්වහන්සේ කියන දෙයක් තමයි දැන් හවස් වුණා පොඩි නම මම යන්න ඕන බස් අල්ල ගන්නත් එපැයි වනාලි හැම පැත්තෙම ඒ නිසා අනතුරක් මම යන්න ඕනේ කියලා. එතකොට පොඩි හාමුදුරුවෝ වඳිනවා. වැන්දහම අර බෑග් එකේ තියෙන අවුල්පත් මුලක් දෙකක් පොඩි හාමුදුරුවන්ට දෙනවා. ඒ උන්වහන්සේ හොරෝපතාන පැත්තේ දංගෙවල් වලට ගියාම වළඳන්න දෙන අවුල්පත් ටිකක් එකතු කරගන්නවා. දවසක් දෙකක් ඒවා තියාගෙන මුලක් හදාගෙන තමයි එන්නේ. පොඩි හාමුදුරුවන්ට දීලා කියනවා තව පොඩි අයනේ හැන්දෑවට මේක වළඳලා තේ ටිකක් බොන්න ලොකු වුණාම වැඩිහිටිය වුණාම අඩුපාඩු අඳුනගත්තම අපි හැදෙමු. එතකල් බඩගින්න ඉන්න එපා කියලා අවුල්පත් ටික දෙනවා. දීලා ලොකු හාමුදුරුවෝ අඹ ගහ පැත්තට හැරිලා සිවුරේ තියෙන ගැටයක් ලිහනවලු. සිවුරු ගැටේ. ලිහලා මාරු සල්ලි ටිකක් අර පොඩි හාමුදුරුවන්ගේ අතට දෙනවා. ඊළඟ සතිය මං එනකල් වියදමට පොඩි නම මේක තියාගන්න කියලා රුපියල් 2 725 710 කාසි අර සිවුරු ගැටේ තිබිලා පොඩි හාමුදුරුවන්ට දෙනවා. පොඩි හාමුදුරුවෝ හරි සතුටින් කාමරයට යනවා. පස්සේ තමයි අපි අහලා තිබුණේ හොරෝපතාන පැත්තේ වාහල්කඩ තේමේ හුරුල්ල වගේ පිටිසර ගම්වල දානිකට ආරාධනා කළාම ලොකු හාමුදුරුවෝ දවල් දානෙට උදෙන්ම පයින් යනවලු. වළඳලා ආපහු පන්සලට අර අවුල්පත් මුල උස්සගෙන පයින් එනවලු. දායකයෝ බස් ගාස්තු කියලා දෙන සල්ලි ටික ලොකු හාමුදුරුවෝ හැමදාම එකතු කරගන්නවලු පයින් ගිහින්. ඒක තමයි සිවුරු ගැටේ ගහගෙන ඇවිල්ලා සති දෙකකට වතාවක් මේ පොඩි හාමුදුරුවන්ට දෙන්නේ. ඒ පොඩි හාමුදුරුවෝ අද ලංකාවේ මහාචාර්යවරයෙක්. ගුරු හාමුදුරුවෝ අපවත් වුණා. හරි ආදරෙන් ගුරු හාමුදුරුවන්ට සැලකුවා. මම මෙච්චරයි මගේ කතාවේදී කියන්නේ. ඔබ වහන්සේලා මේ තැනට සුන්දර භික්ෂූන් කරගන්න ඔබ වහන්සේලාගේ ගුරු හාමුදුරුවෝ ජීවිතේ විඳපු දුක් වේදනා ඇනුම් බැනුම් චෝදනා බඩගින්න හිටපුවා දානි ටික හදලා දීපුවා පයින් ගිහිල්ලා ලැබෙන බස් ගාත්තු සිවුරු ගැටේ ගැට ගහගෙන ඇවිත් පිරිවෙනට දීපුවා. ඒ ඔබ වහන්සේලා වෙනුවෙන් ඒ ණය ගෙවන්න ජීවිතේ ප්‍රබුද්ධ භික්ෂුවක් වෙලා සමාජයට ආදරය කරන භික්ෂුවක් වෙලා මිනිසුන්ට ආදරෙන් කතා කරන භික්ෂුවක් වෙලා සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ කාලීන ප්‍රායෝගික දහමේ වචන අරගෙන මිනිසුන්ට හැබෑ දහම කියලා දීලා ලස්සනට ආස්වාදේ විඳින්න. හැබැයි ආස්වාදයේ තුලම ඉන්න එපා. පුදුම හිතෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේට පින් දෙනවා සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේට සීල බුදුරුන්ගේ අනුශාසනාව ස්වාමින් වහන්සේ කළා. උමන්දාව ගැන වෙනසක් දැවුණාද? නෑ. මේ අපේ මහා විහාර සම්ප්‍රදායයි. ත්‍රිනිකායික මහා විහාර සම්ප්‍රදාය උමන්දාව ඇතුලේ අර සුන්දර පොයේ සීමාව හැම දෙපොයේම ඇවැද්දෙසින් පොය කිරීම වස් සමාදන් වීම කටින පින්කම මේ සියල්ල චාරිත්‍ර ඉටු කරමින් මම ඔබ වහන්සේලාට ආරාධනයක් කරනවා මහවිසු දිව්‍ය රාජයාගේ දසාවතාරයේම නිර්මිත ආනුභාව සම්පන්න මහවිසු දෙවොල අර කඳු මුදුනේ අද මේ ව්‍යාපෘතියේ යන ශ්‍රේෂ්ඨ චාරිකාවේදී මහවිසු දෙවියෝ ළඟ නතර වෙලා සාමූහිකව කරණීය සූත්‍රයේ සජ්ජායනා කරලා පින් දීලා අදිෂ්ඨානයක් කරගන්න. මම මගේ ජීවිතයේ තුනුරුවන්ගේ සරණින් ආර්යකාන්ත දෙවිවරුන්ගේ බලයෙන් වෙනස් කරගෙන ජීවිතයේ ආස්වාදයේ විඳිනවා. ආස්වාදයේ තුල මම ආදීනවේ දකිනවා. මං හැකිතාක් ඉක්මනින් මගේ ජීවිතේ නිස්සරණී කරා යනවා කියන මේ උතුම් සංකල්පනාව ජීවිතයට අරගෙන ප්‍රබුද්ධ භික්ෂුවක් වෙන්න. ඔබ වහන්සේලා මීට පස්සේ භික්ෂු කණ්ඩායම් හදාගන්න. තරුණ බෞද්ධ සමිති තරුණ සංවිධානවල සීලාචාර තරුණින්ගේ කණ්ඩායම් හදාගන්න. දිනයක් අරගෙන මමත් වෙනවා ස්වාමින් වහන්සේලාගේ අවසරයෙන් උමන්දාවට එක්කගෙන එන්න. ශ්‍රම දානයක් කරන්න, පැල හිටවන්න, ගොවිතැන කරන්න, දේශන අහන්න, ප්‍රායෝගික පුහුණු ලබන්න, ලස්සන පුහුණුවක් හවස 4ට ඉවර කරලා ඒ තරුණියෝ ටිකත් හදාගන්න ඔබ වහන්සේලාට ගැළපෙන. පොඩි හාමුදුරුවෝ ටිකත් හදාගන්න. ගුරු හාමුදුරුවන්ට දිව්‍ය පුරා ගරු කරන ආදරය කරන රැක බලා ගන්න භික්ෂුවක් වෙන්න. දවසක තව ශ්‍රේෂ්ඨ චාරිකාවක් යන පොල් ගහවිල හංවැල්ල පැත්තේ. හරි වේගෙන් වැඩිහිටි නිවාස වගේම භික්ෂු විවේකාගාර හැදිලා තියෙනවා. අර පොල් ගහවිල තැනට ගිහින් බලන්න වයස හාමුදුරුව අඳන කඩෙන් වහලා සිවුරක් නේ අඳන කඩේ දාලා ඇඳන් උඩ බැලිය අතට ඉන්නවා. 20 ගානක් 30 ගානක්
මොකද්ද? පොඩි හාමුදුරුවෝ, තරුණ හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ ගෙනත් දානවා භික්ෂු ගිලන් ආයතනෙට. ඒ කියන්නේ වැඩිහිටි නිවාසෙට. ඊපිරියද හාමුදුරුවමක් අපවත් වෙලා ආදාහණයටවත් පොඩි හාමුදුරුවෝ ආවේ නැහැ. කුලගණ සමිති උපාසක අම්මල 3-4 දෙනෙක් ඇවිල්ලා හිටියලු. ඒ තරමට භික්ෂුව ආධ්‍යාත්මෙන් පිරිහිලා. අර වගේ දහදුක් විඳලා පයින් ගිය ගුරු හාමුදුරුවෝ අමතක වෙලා. අද මේ වැඩමුළුවට සමහර ස්වාමින් වහන්සේලා වැඩියේ නැහැ. ස්වාමිනී සමා වෙන්න මේ ඉස බාන්න බෑ කියලා. මේක වගකීමෙන් කියන්නේ. අපි කිව්වා මේ උමන්දාව කියන්නේ ලස්සනට ඉසරැවුල් බාලා පරණ සිවුරු හරි පිළිවෙලට මේ සෝදලා අයන් කරගෙන ලස්සනට ඇඳලා සුවඳ ගහන තරුණ හාමුදුරුවෝ ඉන්න තැනක්. ලස්සන පින්බිමක්. කොණ්ඩේ වවන් යන්න එපා. ඉස බාලා යන්න කියලා හුඟා හාමුදුරුවන්ට පණිවිඩ දුන්නාම සමහරු ආවේ නැහැ ඉස බාන්න බෑ කියලා. ඕව කරන්න බෑ කියලා. මම මේක කවුරුත් ගිහියෝ නෑනේ. භික්ෂුන් වහන්සේලා හින්දා කතා කළේ. තව හුඟක් දේවල් තියෙනවා. කාලේ නෑ. මම පින් දෙනවා සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේට. උන්වහන්සේගේ සත්පුරුෂ භාවයෙන් පිරිච්ච ප්‍රාතිහාර්ය තුලින් පිරිච්ච දිවි ගමනේ අපිත් එක්ක ඒවා බෙදා හදාගෙන උන්වහන්සේ හැමදාම කියන්නේ භික්ෂුව හොඳට වළඳන්න ඕන. රැයට කාලා බුදිය ගන්න නම් එපා. හොඳට දවල්ට උදේට වළඳන්න. පරණ සිවුර ලස්සනට හොදලා අයන් කරලා අඳින්න. ක්‍රීම් ටිකක් ඇඟේ ගාලා සුවඳට ඉන්න. ලස්සනට ගමනක් ගිහින් පිළිවෙලට ඉන්න. මිනිස්සු එක්ක වැඩ කරන්නේ චරිතය කිලිටි කරගන්න නැතුව. ටෙලිෆෝන් එක ඔබ ඉන්නේ නැතුව. විවෘතව වැඩ කරලා හැන්දෑවේ කාමරයට ගිහින් නිදා ගන්න. මිනිස්සුන්ට බද්ධ වෙච්ච ලස්සන ජීවිතයක් ගෙවන්න කියලා උන්වහන්සේ කියන්නේ. ඒ නිසා උන්වහන්සේගේ හයිය අරගන්න. වැඩපිළිවෙල අරගන්න. උන්වහන්සේ බුදුහාමුදුරුව ගැන කියනවා. නීලපීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර සවනක් ගන්න බුද්ධ රශ්මි මාලාව මනසේ පරිවර්තනයක්. අදත් එහෙම මිනිස්සුන්ව ඇඟේ කාන්තිය විහිදෙන. ඒ නිසා බුද්ධ රශ්මී සත්‍යයි. හැබැයි පෑලියගොඩ තොරණේ බුදු රැස් මාලාව වගේ බුදුහාමුදුරුව රැස්වලලක් එල්ලගෙන හිටියේ නෑ. මේ උන්වහන්සේගේ සුන්දර වචනයක්. උන්වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ වැඩි ගල්පොරළු වැලිතලා මහවණී වනසතුන් පිටිච්ච කැලි කටු ඇනිලා දහසක් බොරළු ගොඩේ. නමුත් දේශනාව බුදුහාමුදුරුව වඩින හැම තැනකම සුදු වැලි ඇතිරිලා. නෙළුම් මල් පිපිලා මදාරා මල් දෙවිවරු ඉහින සුන්දර ගමනක් බුදුන්ට තිබුණේ. උන්වහන්සේ කියනවා බුදු කෙනෙක් පහළ වෙන්නේ දුක් විඳින මිනිස්සුන්ගේ කඳුළු දහඩිය අතරින්. ඒ තමයි අපේ ගෞතම බුදුහාමුදුරුව. ඒ බුදුන් දකින්න සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීමේ මහ විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයෙන් එක් අවතාරයක් දකින්න උන්වහන්සේ තුලින් අර දෙව්ලට ගිහින් පිරිත් කියලා. ඒ කාරුණික ආරාධනය කරමින් ඔබ වහන්සේලාට අද දවස හරි සුන්දර විවේකයකින් පිරි ලස්සන දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් මඟ අපිට කියා දෙන සිරි සමන්ත භද්‍ර සමිඳුන්ට තෙරුවන් සරණින් දලදා වහන්සේගේ අසිරියෙන් මේ අපි හැම දෙනා වහන්සේම දිනු කරපු අප්‍රමාණ ආධ්‍යාත්මික ගුණයක් තියෙනවා. ඒ ගුණේ ශක්ති බලයෙන් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.